ආයිබෝවන් ආදරණීය දරුවනේ අදත් චිත්‍ර පාඩමක් සමගින් ඔබත් එක්ක එකතු වෙන්නේ 12 ශ්‍රේණිය දරුවන් සඳහා රැගෙන එන මෝස්තර පාඩම යටතේ තවත් උපමාතෘකා කීපයක් කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අපි බලමු අද දිනේ ඔබත් සමග මේ මෝස්තර පාඩම කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා. සාමාන්‍ය පෙළේ ඉඳලා උසස් පෙළ දක්වා චිත්‍ර විෂය තෝරාගත් මේ දරුවෝ ඔබට දැන් සාමාන්‍ය පෙළදී ඔබ සමහර විට මෝස්තර විෂය හදාරන්නට ඇති. මෝස්තර විෂයෙන් ඔබ පෙනී නැති සාමාන්‍ය පෙළ විභාගයටත්. හැබැයි අපි 12 ශ්‍රේණියට පැමිණියාට පසුව මෝස්තර පිළිබඳව තවදුරටත් පුළුල්ව හැදෑරීමක් කරන්නටයි අපේ මේ සූදානම. එහෙනම් අද අපේ 12 ශ්‍රේණියේ මාතෘකාව තමයි චිත්‍ර මෝස්තර පිළිබඳව නිපුණතාවයක් විදිහට ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පාරිහාරික අවශ්‍යතා සඳහා මෝස්තර නිර්මාණකරණයේ යෙදෙයි. ඉතින් අපි මේ පාරිහාරික බව පිළිබඳව තව දුරටත් ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මෙහි නිපුණතා මට්ටම පිළිබඳව ඔබත් සමග කතා කරනවා නම් පාරිහාරික අවශ්‍යතාවයේ සඳහා භාණ්ඩ හා සැරසිලි සැලසුම්කරණයේ මූලිකාංග අධ්‍යයනය. මේ සැරසිලිකරණයේ මූලිකාංග පිළිබඳව ඔබට වඩාත් හොඳ දැනුමක් ලබා දෙන්නට මේ පාඩම තුළදී අපි බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරියට යනවා පාඩමේ මෙන්න මේ මෝස්තර කියන වචනය ඔබ භාවිතා කරලා තියෙනවා. ඔබගේ චිත්‍ර නිර්මාණ තුළදී සමහර විට ඔබ මේ වෙනකොට මෝස්තර රාශියක් නිර්මාණය කරපු දරුවෝ වෙන්නටත් පුළුවන්. අපි මේ මෝස්තරයක් නිර්මාණයේදී මුලින්ම දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. මෝස්තරය අපි සමහර විට කිසිම සැලසුමක් නැතුව නිර්මාණය කරනවා වෙන්නට පුළුවන්. ඒ නිසා අපි දැනගෙන ඉන්නට ඕනේ මෝස්තරයක් කියන්නේ මොකක්ද කියලා. ඒ සඳහා අපිට පාසල් විෂයමාලාව සඳහා මම ඒ පිළිබඳව මතක් කරන්නට ඕනේ ඔබට පාසල් යන දරුවන් විදිහට ඔබ මෝස්තර පිළිබඳව මෙන්න මේ වගේ නිර්වචනයකින් දැනගත්තොත් හොඳයි. මිනිස් අවශ්‍යතා සඳහා මිනිසා විසින් නිර්මාණය කරනු ලබන සියලුම නිර්මාණ ඔබේ එහෙම නැත්නම් අපේ මේ මනුෂ්‍ය වර්ගයා නිර්මාණය කරගන්න සියලුම නිර්මාණයන් ඒ අවශ්‍යතාවයන් සඳහා නිර්මාණය කරගත්ත සියලුම නිර්මාණයන් මේ ගණයට ගන්න පුළුවන්. මෝස්තර කිව්වහම සමහර විට අපි හිතනවා අර චිත්‍රයකට එහෙම නැතිනම් කඩදාසියකට සීමා වෙච්ච දෙයක් කියලා. එහෙම නැතිනම් රෙදි කෑල්ලකට සීමා වෙච්ච දෙයක් කියලා. නෑ. එතනින් එහාට ගිය අපි භාවිතා කරන පාරිහාරික භාණ්ඩ මේ සියල්ලගේම මතු පිට පෘෂ්ඨයන් අලංකාරය කිරීම සඳහා ඔබ දන්නවා ඔබ දැනටමත් ඒවා කරලා තියෙනවා. තවදුරටත් අපි බලමු කොහොමද මේ මෝස්තරයන් විකාශනය වෙන්නේ කියලා. ඉතින් අපි බලමු මේ මෝස්තර පිළිබඳව කොයි ආකාරයේ හැඳින්වීමක්ද ඔබට ලබා දෙන්නේ කියලා. අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මෝස්තර පුංචි වර්ගීකරණයකට යොමු වෙන්න. සැරසිලි භාණ්ඩ වශයෙන් මෝස්තර අපි දන්නවා මෝස්තර ගොඩාක් තිබුණට අපිට ප්‍රධාන ගොඩවල් දෙකකට මේක දාගන්නවා නම් මෙන්න මේ ආකාරයට පුළුවන් බොහෝ විට සැරසිලි 2D එහෙම නැත්නම් ද්විමානයි. භාණ්ඩයන් ත්‍රිමාන ලක්ෂණ සහිතව තමයි 3D එහෙමත් නැතිනම් සරලව මම කියන්නම් ද්විමානයි කියලා කියන්නේ මෙහි දිග පළල පමණයි දක්වන්නේ හුඟක් වෙලාවට. හැබැයි අපිට ලැබෙන්න පුළුවන් ඒ 2D සැරසිල්ල තුල යම් යම් දේවල් අලවමින් ඉදිරියට ගෙන ආපු 3D නිර්මාණත් තියෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. බොහෝ විට කියලා මම භාවිතා කරන්නේ ද්විමාන සැරසිලි. භාණ්ඩ නම් අනිවාර්යයෙන්ම ත්‍රිමාන ලක්ෂණයක් සහිතයි. ඔබ ත්‍රිමාන කියන නාමය මීට පෙර අහලා තියෙනවා. ත්‍රිමාන කියලා කියන්නේ මානයන් තුනක්. ඒ කියන්නේ දිග, පළල, උස හෝ ඝනකම කියලාත් අපිට ගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ උදාහරණ සහිතව අපි කතා කරනවා තවදුරටත් මෙන්න මේ කියන මෝස්තර වර්ග දෙක පාරිහාරික අවශ්‍යතා සඳහා තමයි සැලසුම් වෙන්නේ. පාරිහාරික අවශ්‍යතාවයන් සඳහා තමයි සැලසුම් වෙන්නේ. ඒ කියන්නේ මිනිසුන් විසින් පරිහරණය කරන සියලුම දෑ කියලා අපි කිව්වා. අපි තවත් ඉදිරියට ගිහිල්ලා බලමු. මෝස්තර නිර්මාණයේදී සැලකිලිමත් වෙන්නට ඕනේ කරුණු. ආදරණීය දරුවනේ ඔබ කලින්ම අපි කතා කරපු විදිහට සැරසිලි සහ භාණ්ඩ කියලා දෙකක් තියෙනවා කියලා දැනගත්තා. නමුත් අපි මෝස්තරයක් නිර්මාණය කරන්න යනකොට මූලිකම කාරණා කීපයක් පිළිබඳව
ඔබේ අවධානය යොමු කරන්නට ඕනේ. සමහර විට අපි මෝස්තරයක් අඳින්න කිව්වහම චීත්ත මෝස්තරයක් ගත්ත මලක් පිටපත් කරා ඒක වර්ණ කරලා දෙනවා. ඒකට මේ මෝස්තරය කියන එක කොච්චර දුරට අපි සැලසුම් කරණයක් කරන්නට ඕනේද කියලා. අපි හිතනවා ග්‍රැෆික් වගේ දේවල් තමයි සැලසුම් කරන්නට ඕනේ කියලා. නැහැ. මේ මෝස්තර කියන එකත් සැලසුම් කරණයටම අදාළ කාරණයක් කියන එක හොඳින් මතක තබා ගන්න. මෝස්තර කියන්නේත් සැලසුමක් සහිත මතු පිට පෘෂ්ඨයන් අලංකාරය කිරීමට භාවිතා කරන්නට පුළුවන් සැරසිලි ඒ වගේම මේ භාණ්ඩ අලංකාරණය කිරීම සඳහා භාවිතා කරනවා. ඉතින් අපි බලමු මෝස්තර නිර්මාණයේදී සැලකිය යුතු සාධකයන් කීපයක්. පළවෙනියටම තියෙන්නේ අපි සංස්කෘතිය පිළිබඳව කතා කරනවා. ඒ වගේම කවුරුන් සඳහාද කියලත් අපි සාධකයක් විදිහට සැලකිලිමත් වෙනවා. අවශ්‍යතාව පිළිබඳවත් සාධකයක් විදිහට සැලකිලිමත් වෙනවා. ඒ වගේම අවස්ථාව පිළිබඳවත් අපි කතා කරනවා. ඒ වගේම නිර්මාණය තුළ කොයි වගේ ස්ථානයක් පිළිබඳවද කියලත් අපි සාධකයක් විදිහට සැලකිලිමත් වෙන්න ඕනේ. දේශගුණය පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. දැන් බලන්න කොච්චර දේවල් අපි හිතන්නට ඕනේද මේ මෝස්තරයක් සැලසුම් කිරීමේදී. අපි සරල දෙයක් විදිහට මේක හිතුවොත් එහෙම අපේ නිර්මාණයෙන් ප්‍රකාශ කරන්න යන දේ එහි අර්ථවත් බව රඳා ගන්නට බෑ. ඒ නිසා අපි මිනිස් පරිමාණයන් පිළිබඳව, වැඩ පරිසරය පිළිබඳව, නිර්මාණ කරන මාධ්‍ය පිළිබඳව මෙන්න මේ කියන සාධකයන් පිළිබඳව තව දුරටත් හැදෑරීමක් කරන්නට අවශ්‍යයි. එහෙමනම් අපි බලමු මෙන්න මේ කියන සාධකයන් එහෙමත් නැතිනම් කරුණු එකින් එක අරගෙන කොහොමද මේ මෝස්තරයක් නිර්මාණය කරනකොට ඒ නිර්මාණ ශිල්පියා සැලසුම් කර යුත්තේ කියලා. අපි ඉදිරියට යමු පාඩමේ. අපි මුලින්ම කතා කරන්නට ඕනේ සංස්කෘතියට අනුව. මේ සංස්කෘතිය කියන එක විවිධාකාරත්වයක් තියෙනවා. විවිධ ආගමික හා වාර්ගික සංකේත, වර්ණ, රූප යොදා ගැනීමේදී කටයුතු කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳ නිර්මාණකරු සැලකිලිමත් විය යුතුය. ආදරණීය දරුවනේ අපි හිතන්නට ඕනේ මුලින්ම අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ මොන රටේද? ඒ රටේ කතා වෙන භාෂාව, ඒ රටේ ඉන්න ජන වර්ගයන්, ඒ රටේ තියෙන්න පුළුවන් ආගම්, මෙන්න මේ වගේ කාරණා පිළිබඳව අනුගත වීමක් අපිට තියෙන්නට ඕනේ. ඒ නිසා නිර්මාණයක් එහෙම නැතිනම් මෝස්තරයක් කරන්න හිතනවා නම් අපි මුලින්ම හිතන්නට ඕනේ මේ පිළිබඳව. ඒ පිළිබඳ තවදුරටත් කතා කරනවා නම් අපි දන්නවා පහසුගිය සමයක් තිබුණා අපි ලංකාව වගේ රටක් ගත්තහමත් මේ ජනවාර්ගික ප්‍රශ්න පවා ඇති වුණා. ඒ ඇති වුණේ මෙන්න මේ වගේ නොගැලපීම් නිසා. ඒ නොගැලපීම් කියලා කියන්නේ අපි සමහර විට විවිධ ජනවර්ගයන්ගේ සංකේතයන් භාවිතයේදී ශ්‍රී ලාංකිකයන් විදියට බහුතරයක් බෞද්ධයන් සිටියත් වෙනත් ආගමික, වෙනත් වාර්ගික, එහෙම නැතිනම් වෙනත් ජාතිකයන්ගේ සංකේත භාවිතයේදී අපි වඩාත් පරිස්සම් විය යුතුයි. එසේ නොමැති වුවහොත් එය වාර්ගික ගැටුමක් බවට පත්වෙන්නට පවා ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ දැකලා තියෙනවා මෝස්තර සඳහා යොදාගෙන තියෙනවා ශාස්ත්‍රූවරුන්ගේ රූප, ඒ සංකේත. ඒ නිසාම සමහර ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මුලින්ම පළමුවන අවධානය යොමු කරන්නට ඕනේ ඔබ මෝස්තර සැලසුම්කරණයක් කිරීමේදී සංස්කෘතිය පිළිබඳව. අපි තවදුරටත් ඒක ගැන කතා කරනවා. අපි හිතමු ඉන්දියාව වගේ සංස්කෘතියකට ගියාම ඒ ඉන්දියාවේ සංස්කෘතියේ ඇඳුම් පැළඳුම් රටාව, ඒ වගේම ඔවුන්ගේ ගති පැවතුම්, සිරිත් විරිත්, එහෙම නැතිනම් රුචි අරුචිකම් එකිනෙකට වෙනස්. කණ්ඩායමක් විදියට අපි ගත්තාම මේගොල්ලන්ගේ ඇඳුම්, ඒගොල්ලන්ගේ පැළඳුම් මේ දිහා බලනකොට අපිට පේනවා අපි ඉන්දියාව වගේ රටකදී නිර්මාණයක් කරනවා නම් කොයි වගේද කරන්නට ඕනේ. ඒගොල්ලන්ගේ සංස්කෘතිය පිළිබඳව අපි හිතන්නට ඕනේ. ඒත් එක්කම අපි තවත් රටක සංස්කෘතියක් බැලුවොත් එහෙම අපි දන්නවා මේ සීතල පරිසරයක් සහිත අපි එස්කිමෝ කියලා කියමුකෝ. ඔවුන්ගේ පරිසරයට ගියාම ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ සියලුම දේවල් එක්ක කතා කරනකොට ඒ සංස්කෘතියට අදාළව තමයි අපේ නිර්මාණය සිදු කරන්නට ඕනේ. මේ ඊටාම වැදගත් අවශ්‍යතාවයක් විදිහට, සාධකයක් විදිහට ඔබ මතකයේ තබා ගන්න මෝස්තරයක් සැලසුම් කරනවා නම්.
ඒ වගේම තමයි අපි තවත් සාධකයක් විදිහට ගත්තා කවුරුන් සඳහාද ඔබ මෝස්තරයක් සැලසුම් කරනවා නම් කවුරුන් සඳහාද ඒ පිළිබඳව ඔබ දෙවරක් තුන්වරක් හිතන්නට අවශ්‍යයි. මොකද කාන්තා පිරිමි ළමා වැඩිහිටි තරුණ මෙන්න මේ ආකාරයට ඔබ මේ නිර්මාණය කරන්නේ කාන්තාවන්ටද? ඔබ නිර්මාණය කරන්නේ පිරිමි අයටද? ඔබ මේ මෝස්තරය නිර්මාණය කරන්නේ වැඩිහිටියන්ටද? ඔබ මෝස්තරයක් නිර්මාණය කරන්නේ ළමයින්ටද තරුණ ප්‍රජාවටද කියන එක ගැන මුලින්ම හිතන්නට ඕනේ. ඇයි අපි එහෙම හිතන්නට ඕනේ? ඔවුන්ගේ සිතුම් පැතුම් රුචි අරුචිකම් සම්පූර්ණයෙන් වෙනස්. උදාහරණයකට ගත්තොත් එහෙම පුංචි දරුවෝ හුඟක් කැමති සරල හැඩතල තියෙන සරල වර්ණයන්ට ඊටාම කැමති. ඒ නිසා ඔවුන්ට යොදනකොට ඔවුන්ගේ වර්ණ ඔවුන්ගේ හැඩතලයන් අන්න ඒ වයස් මට්ටමට ගැලපෙන්නට ඕනේ. ඒ නිසා අපි මුලින්ම අපේ සැලසුමේදී මෝස්තරයක් නිර්මාණය කිරීමට ප්‍රථමයෙන් හිතන්නට ඕනේ කවුරුන් සඳහාද? එතකොට අපි කාන්තාවන්ට සැලසුම් කරනවා නම් අපි හිතන්නට ඕනේ කාන්තා ඇඳුමක් කියලා අපි හිතුවොත් ඒ ඇඳුම පිළිබඳව අපි අධ්‍යයනය කරන්නට ඕනේ. එතකොට පිරිමි අයට සූදානම් වෙනකොට අපේ මෝස්තරය අපි ඒ පිළිබඳව හිතන්න ඕනේ පිරිමි ඇඳුම් ඔවුන්ගේ රුචි අරුචිකම් පිළිබඳව හිතන්නට ඕනේ. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් කවුරුන් සඳහාද කියන සාධකය විස්තර කරගන්න. තවත් ඉස්සරහට මේ පිළිබඳව කතා කරොත් බලන්න අපි පුංචි දරුවෙක්. ඇයට මෝස්තරයක් සැලසුම් කිරීමේදී අපි හිතන්නට ඕනේ ඔවුන්ගේ වයස් මට්ටම පිළිබඳව හිතන්නට ඕනේ. ඔවුන්ගේ වයස් මට්ටම පිළිබඳව හිතන්නට ඕනේ. ඔවුන්ට කොයි වගේ හැඩතලද ගැලපෙන්නේ කියලා. ඔවුන්ගේ උස ප්‍රමාණයන් පවා අපිට සිතන්නට සිද්ධ වෙයි. අපි මේ පිළිබඳව ඉදිරියේදී කතා කරනවා. ඊළඟට අපි තරුණියක් සඳහා තමයි මේ මම ඉදිරිපත් කළා තියෙන සැලසුම. එතකොට මේ වයස් කාණ්ඩය කවුරුන් සඳහාද කියලා කිව්වොත් එහෙම තරුණියකට ගැලපෙන තරුණ වයස් කාණ්ඩයට කොහොමද නිර්මාණයක් කරන්නේ? ඒතර ඔවුන් පවතින සමාජයේ වෙනස්කම් එක්ක වේගයෙන් වෙනස් වෙන අය තරුණ ප්‍රජාව. ඔවුන් කැමති දීප්තිමත් වර්ණ, ඒ වගේම අලුත් නව විලාසිතාවලට කැමති. ඒකට අපි ඒ පිළිබඳව හිතන්නට ඕනේ. ඒත් එක්කම අපි වැඩිහිටි ප්‍රජාව පිළිබඳව හිතුවොත් ඔවුන් ගොඩක් වෙලාවට වැඩිහිටියන් බවට පත්වීමත් සමග ඔවුන්ගේ සිතුම් පැතුම් යම් චාම් දිවි පෙවතකට සමහරවිට යොමු වෙන්නට පුළුවන්. තාරුණ්‍යයේ වගේ හුඟක් වෙලාවට ඔවුන් සූදානම් නැහැ දීප්තිමත් වර්ණ, කැපී පෙනෙන වර්ණ, විවිධ රටාවන් වලට යන්නට, ඒ වගේම විවිධ මෝස්තරවලට යන්නට ඔවුන් කැමති නැහැ. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණ සරල වෙන්නට ඕනේ. එන්න මේ විදිහට මෝස්තර පිළිබඳව අපි හිතන්නට ඕන කවුරුන් සඳහාද කියන මාතෘකාව යටතේ. ඊළඟට අපි බලනවා මේ මෝස්තරය නිර්මාණය කරන්නේ මොන වගේ අවශ්‍යතාවයන්ටද කියලා. අවශ්‍යතාවයක් තියෙන්නට ඕනේ මේක නිර්මාණය කරනකොට. දැන් සාමාන්‍යයෙන් අවශ්‍යතාවය මත තමයි නිර්මාණයක් සිදු වෙන්නට ඕනේ. අපි සමහරවිට ඔබ හිතන්න පුළුවන් පාසලේදී නම් අපි චිත්‍රය නිර්මාණය කරන්නේ විභාගයකට වගේ දෙයකට කියලා. හැබැයි මේ අපි කතා කරන්නේ 12 ශ්‍රේණියේ ඔබ අනාගතයේදී ඔබ තමයි අපේ ලංකාවේ මෝස්තර නිර්මාණ ශිල්පීන් විදියට, එහෙමත් නැතිනම් ඩිසයිනර්ස්ලා කියලා අපි සාමාන්‍යයෙන් කතා කරනවා. මෙන්න මේ ශාස්ත්‍රවලට අනුගත වෙන්නේ, ඉදිරිපත් වෙන්නේ, ඒ ශාස්ත්‍රවල ඉදිරියේදී වැඩ කරන්න ඉන්නේ මේ ආදරණීය දරුවෝ. ඒ නිසා ඔබ සැලසුම් කරන්නේදී තා වැදගත් මෝස්තරයක් පිළිබඳව මෙන්න මේ කාරණා දැනගෙන සිටීම. එහිදී ඔබට ගොඩක් පහසු වෙනවා මේ කටයුත්ත කරගෙන යන්න. අපි බලමු මේ අවශ්‍යතාවය කියන එක විග්‍රහ කරගත්තොත් භාණ්ඩ සහ සැරසිලි. මුලින්ම අපි හිතනවා මේක භාණ්ඩයක්ද? එහෙමත් නැතිනම් මේක සැරසිල්ලක්ද? මුලින්ම හිතන්න ඕනේ ඒ අවශ්‍යතාවය පිළිබඳව අපි තව දුරටත් විස්තර කරනවා මෙන්න මේ ආකාරයට. අපි හිතනවා මේ අවශ්‍යතාවය අපි හිතමු මම මේ භාවිතා කරලා තියෙන්නේ කෝප්පයක්. පීරිසියක් සහිත කෝප්පයක්. එතකොට අපිට දැනගන්නට පුළුවන් අපේ මේ නිර්මාණය ඉල්ලන කෙනාගෙන් ඔබට අවශ්‍ය මොන වර්ගයේ අපි හිතමු කෝප්පයකට නම් දාන්න ඕනේ කෝපි, කිරි, වතුර නේද, ජලය. මෙන්න මේ මොන වර්ගයක් පානය කිරීම සඳහා අවශ්‍ය වෙන එකක්ද? මොන ආහාරයක් සඳහාද?
මොන ස්ථානයක් සඳහාද කියලා මෙන්න මේ වගේ භාණ්ඩයේ අවශ්‍යතාවය අපි හිතන්න ඕනේ මොන අවශ්‍යතාවයේද. තවදුරටත් ඒක විස්තර කරනවා නම් එතකොට අවශ්‍යතාවය වෙනස් වෙන්නට පුළුවන්. ටිකක් වැඩිපුර ප්‍රමාණයක් අල්ලන එකක් අවශ්‍ය නම් මේ අවශ්‍යතාවයට එතකොට අපි යනවා ටිකක් විශාල ජෝගුවක් එහෙම නැතිනම් මග් එකක් කියලා අපි කියනවා. එතකොට අපි අවශ්‍යතාවයේ හිතනවා කොයි වගේ අවශ්‍යතාවයක්ද කොයි ප්‍රමාණයේ අවශ්‍යතාවයක්ද කියලා පවා අපිට හිතන්න පුළුවන් මේ අවශ්‍යතාවය පිළිබඳව තවත් විස්තර කරනවා නම් බර වැඩි වෙන තරමට අපිට අවශ්‍යතාවය වෙනස් කරගන්න ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. කෝපි වලට නම් චූටි එහෙම නැත්නම් පොඩි කුඩා කෝප්පයක් ඊළඟට කිරි බීමට තවත් ටිකක් ලොකු එකක් අනේ විදිහට අවශ්‍යතාවයට අනුව අපේ වැඩේ මෝස්තරය සැලසුම් කරගන්නට ඕනේ. ඒත් සමගම අපිට තියෙනවා සැරසිලි. අපි ඉස්සලා භාණ්ඩයක් ගැන කතා කරේ. දැන් මේ සැරසිලි වලදී අපි හිතනවා මේ සැරසිල්ල කුමන විදිහේ දැන් මෙතනදී මම භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ වගේ සැරසිල්ලක් තියෙනවා. අපි ඒකට කියනවා ව්‍යාප්ත සැරසිල්ලක්. මේ ව්‍යාප්ත සැරසිල්ල භාවිතා කරන්නේ කොයි වගේ අපි මෙතනදී භාවිතා කරලා තියෙන්නේ ගවුමක් සඳහා. ගවුමක් සඳහා අන්න අවශ්‍යතාවය. මොකක්ද නිර්මාණය කරගන්න ඕනේ ගවුමක්. අන්න ඒ සඳහා මෝස්තරයක්. මෙන්න මේක තමයි ඔබ හොඳින් වටහා ගත යුත්තේ. මොකද මෙතනදී තමයි පාරිහාරික අවශ්‍යතාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. ඊළඟට අපි යනවා අවස්ථාවට. මොකද්ද මේ අවස්ථාව? අවස්ථාවත් අපිට හුඟක් වැදගත්. අපිට සමහර තැන්වලදී අපිට පේනවා මේ සමාජය තුළ මේ අවස්ථාවන් හොඳින් කළමනාකරණය කරගන්නේ නැහැ. අවස්ථාවන් හොඳින් කළමනාකරණය කරගන්නව නම් අපිට ඒ අවස්ථාව වර්ණවත් කරන්නට පුළුවන්. අපි හිතනවා විවාහ මංගලයක් වගේ තැනකදී මේ මංගල්‍යයේදී අපි ඒ විවාහපත් වෙන යුවලට වඩාත් ගෞරව කරන්න තියෙන හොඳම ඇඳුම් තමයි ඇඳගෙන යන්නේ. එතකොට ඒ ඇඳුම්ම අපි හුඟක් වෙලාවට පල්ලියට කෝවිලට වගේ වෙනත් තැන්වලට අපි භාවිතා කරන්නේ නැහැ. එහෙමත් නැතිනම් වෙනත් අවස්ථාවලට අවමංගල එහෙමත් නැතිනම් තවත් උත්සව අවස්ථාවකට භාවිතා කරන දෙයක් මෙන්න මෙහෙම අවස්ථා වෙන් කරගෙන තමයි භාවිතා කරන්නට ඕනේ. එහෙමත් නැතිනම් අපේ අර ජීවිතයේ වර්ණවත් බව ඒ සුන්දරත්වයේ චමත්කාරයේ ගේන්නට බෑ. හරි සුන්දරයි ඒ චමත්කාරය ගන්න පුළුවන් මෝස්තර සැලසුම් කරගත්තාම අවස්ථාවට උචිත විදියට දිවා කාලය ගැන අපි හිතුවොත් අපේ දිවා කාලයේදී අපි අඳින්නට ඕන ඇඳුම් පිළිබඳව හිතුවොත් අපි ඒක එළියක් තියෙන තැනකට අපි ඇඳගෙන යනවා නම් දිවා කාලයේ යමක් භාවිතා කරනවා නම් අපි ඒ වර්ණ පිළිබඳවත් ඒ වගේම මේ හැඩතල පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි රාත්‍රී කාලයේ යම් උත්සවයක් තියෙනවා නම් ඒ අවස්ථාව රාත්‍රී කාලයේ යෙදෙන එකක් නම් අපි සැලසුම් කරනවා නම් රාත්‍රී කාලයට අඳින ඇඳුමක් අපි එතකොට හිතන්නට ඕනේ රාත්‍රී කාලයේ ඒ උත්සවක් ශාලාව වගේ තැනකදී එහෙම නැතිනම් ඒ එලි මහණක් වුණත් කමක් නැහැ. එතනදී ආලෝකේ භාවිතා වෙනවා. ඒ ආලෝකයට අනුව කොහොමද අපි මේ ඇඳුම නිර්මාණය කරගන්නේ? ආලෝකයට අනුව අපේ වර්ණ වෙනස් කරගන්නේ කොහොමද කියලා අපි හිතන්නට ඕනේ. ඒ නිසා මෙන්න මේ අවස්ථාව කියන එක ඉතා වැදගත් මෝස්තර නිර්මාණය. අපි හිතමු මගුල් ගෙදරක් ඒ වගේම අවමංගල්‍යයක් කියන අවස්ථා දෙක විදි දෙකක් ඒ තැන් දෙකේදී දරුවනේ හැඟීම් දෙකක් නිරූපණය වෙන්නේ. සතුට නිරූපණය වෙන තැනක් තියෙනවා. ඒ වගේම ශෝකේ නිරූපණය වෙන තැනක් තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථා දෙකේදී අපි සරල වෙන්නට ඕන පුළුවන් තරම්. අපි අවමංගලයට යනකොට සරල වෙනවා. පැළඳුම් ඇඳුම් වර්ග මේවා සියල්ලම අඩු කරනවා. අපේ සැලසුමේදී අපි සූදානම් වෙනවා මෝස්තරයක් සැලසුම් කරනවා නම් බොහෝ විට සුදු වර්ණයට ඒ වගේම අඩු හැඩතල ප්‍රමාණයකින් ඒ සැලසුම කරගන්න. අපි හිතුවොත් අර විවාහ මංගල්‍යයක් කියලා ඒකට අපි ගොඩක් පුළුවන් තරම් වර්ණවත් විදියට විචිත්‍රවත් විදියට ඇඳුම සැලසුම් කරනවා. මෙන්න මේක තමයි අපිට කියන්නට අවශ්‍ය වුණේ අවස්ථාවට අනුව කොහොමද මේ අවස්ථාව සැලසුම් කරගන්නේ කියලා. අපි ඒත් එක්කම බලමු මෙන්න මේ ඡායාරූපවල තියෙනවා දැන් මේ එලි මහන. එලි මහනේ කොහොමද අපේ විවාහ මංගල්‍යයක් වුණාම ඔවුන්ට ඇඳුම් නැලුම් නිර්මාණය කරගන්නේ සැලසුම් කරගන්නේ කියලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි රාත්‍රී කාලේ. ඉතින් මේ පිළිබඳව ගොඩක් අපිට කතා කරන්න සිද්ධ වෙනවා.
රාත්‍රී කාලයට ඇඳුමක් තෝරගන්නකොට මෝස්තරයක් සැලසුම් කරනකොට අපි ඇත්තටම විශේෂයෙන්ම මෙන්න මේ වගේ තැන්වලදී ආලෝකය පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ ආලෝකය තුල ඔබේ නිර්මාණය වඩාත් හොඳින් පෙනෙන්නට සලස්සන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබ හිතන්නට ඕනේ. ඊළඟට අපි ස්ථානයට අනුව කොහොමද මේක සැලසුම් කරගන්නේ කියලා කතා කරන්නට ඕනේ. දැන් ඔබට මේවා එකම වගේ පේනවා ඇති. දැන් මේ ස්ථාන ගැන ඉස්සෙල්ලා අවස්ථා ගැන කතා කරානේ. ඒ වගේම තමයි ස්ථානය. ඇත්තටම අපි හිතන්න ඕන දෙයක්. මොකද මේක ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච කාරණයක් තමයි මේ මෝස්තර කියන්නේ. දරුවනි අපි මේ මෝස්තරය භාවිතා කරන්න තැනක් අපි කියන්නේ තැන නොතැන බලලා කතා කරනවා කියලා. අන්න ඒ වගේම තමයි මෙන්න මේ කියන කාරණෙත් ස්ථානයට අනුව ගැලපෙන්නට ඕනේ. එතකොට තමයි අපේ සුන්දරත්වය මතුවෙන්නේ. පන්සලට කොහොමද අපි නිර්මාණය කරන්නේ? පන්සල කියන ස්ථානයට අනුව අපි නිර්මාණයක් කරගන්නේ. පල්ලියට අපි නිර්මාණ කරනවා නම් කොහොමද කරන්නේ? ඒ වගේම නගරයට නිර්මාණයක්, නගරයේ ස්ථානයක් අපිට ඒ සඳහා ගන්න පුළුවන් බොහෝ විට රවුන්ඩ් බවුට් කියලා කියන්නේ අපි මන් සංදියක් විදිහට ගන්න තැනකදී අන්න එතන සැලසුම් කරලා තියෙන්න පුළුවන් අපිට ලස්සනට. ඒ වගේම නිවස අපිට නිවසේ අවශ්‍ය වෙනවා නිවසේ ඉදිරිපස කොටසක් තීරයක් එහෙම නැතිනම් වෙන් කරන කොටසක් සැරසිලිකරණයක් කරන්නට. ඒ සඳහා භාවිතා කරන්නට පුළුවන් බිතු කැටයමක් භාවිතා කරන්නට පුළුවන්. එතකොට ඒ පිළිබඳවත් ඔබ හිතන්නට ඕනේ. එලිමහන් ඒ වගේම උස පාටු උස ස්ථාන තියෙන්නට පුළුවන් ටිකක් උස ස්ථානයකට අපි සැලසුමක් කරනවා නම් අපි හිතමු විශේෂයෙන් ඔබේ නිවසේ තියෙන්නට පුළුවන් වෙන් කරන ලද ඉඩක් එක නිර්මාණයක් කරන්න තියෙන්නේ. අපි ඒ සඳහා බිත්ති සැරසිල්ලක් පාවිච්චි කරනවා. ඒ සඳහා බිත්ති සැරසිල්ලක් පාවිච්චි කරනවා. එතකොට ඒක උස එකක්ද එහෙම නැත්නම් මෙතන තියෙන කොටස පටු එකක්ද කියන එක පිළිබඳව අපි සැලසුමේදී මුලින්ම හිතන්නට ඕනේ. ඒ පිළිබඳව තව දුරටත් අපි බලමු. මෙන්න මේ වගේ තමයි පන්සලට අපි යනකොට සැලසුමක් වෙනවා නම් පන්සලේදී නිර්මාණය වෙන දෙයක් නම් ඒක භාණ්ඩයක් වෙන්න පුළුවන්, සැරසිල්ලක් වෙන්න පුළුවන්. ආදරණීය දරුවනේ, එහිදී අපි භාවිතා කරන හැඩතල, වර්ණ ඒ සියල්ලක්ම පන්සලට ඒ ස්ථානයට අනුව ගැලපෙන්නට ඕනේ. ඉතින් අපි දන්නවා පන්සලට ගැලපෙන දේවල් මොනවද කියන එක. ඔබ පන්සලට යනකොට කොහොමද යන්නේ? පන්සලට භාවිතා කරන්න ඕන උපකරණයන් මේ සියල්ලක්ම සැලසුම් වෙන්නේ ඒ ස්ථානයට අනුවයි. හරි? අපි ඒත් එක්කම කෝවිලට වගේ ගියොත් එහෙම. කෝවිලට අනුව අපි සැලසුම් කරන්නට ඕනේ. දැන් එහි තියෙන වර්ණ රටාව, එහි තියෙන හැඩතල ඒක සංස්කෘතියත් එක්ක බැඳිච්ච ඔවුන්ටම ආවේනික වෙච්ච හැඩතල, වර්ණ රටා කියන මේ සියල්ලක්ම තියෙන්නේ. ඒ නිසා අපි මේ ස්ථානය පිළිබඳව මුලින්ම අධ්‍යයනය කරන්නට ඕනේ. අපිට මෝස්තරයක් තියනවා කරන්නට අපි හිතමු එතන යම්කිසි භාණ්ඩයක් නිර්මාණය කරන්න තියෙනවා කියලා කෝවිලකට. එතකොට අපි හිතන්න ඕනේ මේ ස්ථානයේ සැලසුම පිළිබඳව. ඒ ස්ථානය පිළිබඳව එතකොට අවබෝධයක් තියෙන්න ඕනේ නිර්මාණ කරන ශිල්පියාට. ඊළඟට අපි පල්ලියක් වගේ ගත්තොත් එහෙම. දැන් මේ පල්ලිය බලන්න මේ උසට විශාල දොරටු එහෙම නැතිනම් වා කවුළු මේවා නිර්මාණය වෙලා තියෙන උස බිත්ති තියෙන්නේ. එතකොට මේ වගේ ස්ථානයකට අපි සැලසුමක් කරනවා නම් නිර්මාණයක් කරනවා නම් කොයි වගේද කරන්නට ඕනේ? එතන තියෙන උස තීරයක් නිසා අපි කැන්ඩල්ස් වගේ පාවිච්චි කරනවා නම් ස්ටෑන්ඩ් වගේ හදනවා නම් ඒවා ටිකක් උසට හදන්නට පුළුවන් අපිට. ඒත් අපේ සැලසුම් කරන්නේදී අපි ස්ථානය පිළිබඳව හිතන්නට ඕනේ. ඒ වගේම ඔවුන්ටම ආවේනික මේ ස්ථානයටම ආවේනික වෙච්ච හැඩතලයන් සහ රටාවන් තියෙනවා. සහ වර්ණයනුත් තියෙනවා. අන්න ඒ පිළිබඳව වඩාත් හිතන්න. ඒ කියන්නේ ස්ථානය පිළිබඳව අපේ අවධානය යොමු වෙලා තියෙන්නට ඕනේ නිර්මාණ ශිල්පියාගේ. ඒත් එක්කම අපි හිතමු නගරයේ දැන් මේ මම අරන් තියෙන නගරයේ වීදියක්. නමුත් මේ සඳහා තව දුරටත් අපි කතා කරනවා නම් රවුන්ඩ් බවුට් එකක් කොහොමද අපි සැලසුම් කරගන්නේ කියලා. එහිදී ඔබ දැකලා ඇති ලංකාවේ ප්‍රසිද්ධම මේ ස්ථානවල මෙන්න මේ මංසන්දිවල තාම ලස්සන වටරවුම් නිර්මාණය කරලා තියෙනවා. ලස්සනට මල් වවලා ඒ සැලැස්මකට අනුව ඒ වගේම එලිමහන් නිර්මාණයක් මූර්තියක් වගේ දෙයක් නිර්මාණය කරලා තාම හොඳින් සැලසුම් කරලා තියෙනවා. ඒ වටරවුමක් නිසා අන්නේ ස්ථානය පිළිබඳව නිර්මාණ ශිල්පියාගේ අපේ නිර්මාණය කරන්න කලින් සැලසුමක් තියෙන්නට ඕනේ.
ඒ පිළිබඳවත් අපි මතකයේ තියාගෙන අපි යනවා නිවසට වගේ ස්ථානයක්. නිවසක් ගත්තාම මේ නිවසේ ඉන්න නිවැසියන් ඒ වගේම නිවසට තියෙන යන ඒන අය පිළිබඳව හිතලා ඒ ස්ථානය පිළිබඳව හිතන්නට ඕනේ. ඒ නිවසේ ජීවත් වෙන කෙනා කොයි වගේ කෙනෙක්ද? ඒ ජීවත් වෙන අයගේ පවුලේ අයගේ වටපිටාව ඔවුන්ගේ සිතුම් පැතුම් මේ සියල්ලක්ම සලකලා බලලා මේ ස්ථානය වැදගත්. නිවසක් කිව්වහම අපි ඒක ආයතනයක් විදිහට සලකන්නේ නැහැ. ඒ නිසා මේ ස්ථානයේදී අපි භාවිතා කරන්නේ ඒ නිවසේ නිවැසියන්ට රුචි අරුචිකම් තියෙන නිර්මාණයන් තමයි භාවිතා වෙන්නේ. ඉතින් අපි තව දුරටත් බලනවා මේ සාධකයන් තව කීපයක්ම තියෙනවා. එහි තව එකක් තමයි දේශගුණයට. බලන්න ඔබ මෝස්තරය නිර්මාණය කරනකොට කවදාවත් හිතුවද මේ දේශගුණය පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන කියලා? අපි සාමාන්‍ය පෙළදී ඇත්තට මෙච්චර දුරට හිතුවෙත් නැහැ. මෙච්චර දුරට කතා කරෙත් නැහැ ආදරණීය දරුවනි. අපි මෙහිදී ගොඩක් කතා කරන්න උත්සාහ කරන්නේ අපිට අවශ්‍යයි අපේ වැඩ ලෝකයට ගැලපෙන නිර්මාණකරුවන් ඔබ තුලින් බිහි කරගන්න. නිසා ඔබේ මේ මෝස්තර පාඩමේදී ඔබ තවදුරටත් ඉදිරියට ගෙන යන්න තමයි අපි මේ කතා කරන්නේ. දේශගුණයට අනුව සැලසුම් වෙනකොට අපි සරලවම දන්නවා දේශගුණ කාරණාව තමයි උෂ්ණද ශීතද එහෙම නැත්නම් අපි සරත් ඍතුව කියලා වෙනත් රටවල මේ ඍතුන් කීපයක් තියෙන්නට පුළුවන්. අපි වඩාත් කතා වෙන පොදුවේ කතා වෙන්නේ උෂ්ණ කියන සහ සීත කියන දේවල් පිළිබඳව. එතකොට මෙන්න මේ අවස්ථා කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත්. අපිට තියෙනවා මේ අවස්ථා කළමනාකරණය කරනකොට මෝස්තර සැලසුම් ශිල්පියෙක් නම් දේශගුණය පිළිබඳවත් ඇත්තෙන්ම හිතන්නට ඕනේ. අපි බලමු එක එක රටවල අපි කලිනුත් මේ උදාහරණයම ඔබට පෙන්නුවා. අපි දන්නවා මෙන්න මේ එස්කිමෝවරු භාවිතා කරන ඇඳුම් වල ඔවුන්ට ශීත දේශගුණයේදී ඔරොත්තු දෙන රෙදි වර්ගයන් භාවිතා කරනවා. ඒ වගේම ඔවුන් යොදා ගන්න හැඩතලයන් බොහෝ විට ඝනකම් රෙද්දකින් නිර්මාණය වෙනවා. ශීත දේශගුණයක් සහිත රටකදී අපි මේ භාවිතා කරන ඇඳුම පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්නට ඕනේ. අපි නිර්මාණයක් කරන්න යනකොට ඇත්තටම මෙන්න මේ දේවල් පිළිබඳව හොඳින් අධ්‍යයනයක් කරේ නැතිනම් අපේ නිර්මාණය ඒ භාවිතා කරන පුජ්‍යලයාට ඒ පාරියාරික අවශ්‍යතාවයට ගැලපෙන්නේ නැතුව යන්නට පුළුවන්. එම නිසා අපි හිතන්නට ඕනේ දේශගුණික සාධකයන් පිළිබඳව. ඒත් එක්කම තමයි අපි උෂ්ණ සහිත රටකදී නම් අපිට භාවිතා කරන්නට සිදු වෙන්නේ කොයි වගේ ඇඳුම් පැළඳුම්ද? අපි ඒ උෂ්ණ රටකදී හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්ම ඇඟ වහගෙන ඉන්නට බෑ. ඔවුන්ගේ පිට වෙන දහඩිය මේ පිළිබඳව ඔවුන් සැලසුමක් කරනවා නම් ඇත්තටම ඇඳුම් වල තියෙන රෙදි වල තියෙන කපු ගතිය එහෙම නැතිනම් කපු ප්‍රමාණය වැඩි වෙන්නට ඕනේ. ඒ වගේම තමයි නිතරම කොටස් ඇරිලා තියෙන්නට ඕනේ ඔවුන්ට පරිසරයට නිරාවරණය වෙන විදියට. නැතිනම් ඔවුන්ගේ උෂ්ණේ පිට කරගන්නට හැකියාවක් නැහැ. ශීත දේශගුණයේදී සම්පූර්ණයෙන් වහගෙන හිටියා වගේම අපි උෂ්ණ දේශගුණයේදී මදක් විවර වූ ඒ වගේම සැහැල්ලු ඇඳුම් භාවිතා කරන්නට සූදානම්. නිසා මේ දේශගුණය පිළිබඳව මම හුඟක් කතා කරන්නේ ඇඳුම් පිළිබඳව මෙතනදී භාණ්ඩ පිළිබඳවත් මේ වගේම තමයි ඒ පරිහරණය කරන්නට ඒ දේශගුණය පිළිබඳව හිතන්නට ඕනේ. ඒ වගේම තමයි අපි කර්කශ පරිසරයකට ගියොත් ටිකක් කර්කශ පරිසරයකට ගියොත් උෂ්ණත්වය උපරිමයෙන් තියෙන වර්ෂයේ වැඩි ප්‍රමාණයක් වැඩි කාලයක් උෂ්ණත්වයේ තියෙන රටකදී ඒ ස්ථානයකදී එහි දේශගුණයට අනුව අපි සැලසුම්කරණය සිද්ධ වෙන්නට ඕනේ. එතකොට අපි වඩාත් නිරාවරණය වුණු ඇඳුම් ඇඳීමට සූදානම් වෙන්නේ ඔවුන්ගේ නිර්මාණය කිරීම වලදීත් අපි සැලසුම් කරනකොටත් අපි හුඟක් වෙලාවට මේ නිර්මාණය තුල බලන්න ඔවුන්ගේ ඇඳුම් වල අත් ටිකක් ඉවත් කරලා තියෙන්නේ. මොකද ඔවුන්ට කර්කශ පරිසරයක වාතාශ්‍රය පිළිබඳව ඔවුන් හිතන්නට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි දේශගුණික සාධකයන් පිළිබඳව අනිවාර්යෙන්ම සිටිය යුතුයි. කොයි ආකාරයටද මේ දේශගුණික සාධකයන් හැසිරෙන්නේ කියලා. දැන් ඔබට තේරෙනවා ඇති මෝස්තරයක් සැලසුම් කිරීම කියන්නේ ගොඩක් හිතන්නට ඕනේ කාරණයක් කියලා. සමහර විට ඔබ පන්ති කාමරේ ඊටාම සරලව
මේ පිළිබඳව හිතන්නට ඇති. දැන් 12 වසරට ආපු දරුවෝ මේ පිළිබඳව ටිකක් උනන්දුවෙන් හිතනවා නම් ඔබට හොඳ සැලසුම් ශිල්පියෙක්, හොඳ මෝස්තර සැලසුම් කරන එකට යන්නට පුළුවන්. ඒත් එක්කම තවත් පොඩි කාරණයක් තියෙනවා. මේ සාධකයත් ඉතා වැදගත්. මිනිස් පරිමාණයන්. මිනිස් පරිමාණයන් කිව්වම උස, ඒ වගේම කෙට්ටු, මහත, කොට මේ විදිහට අපිට මේ පරිමාණයන් පිළිබඳව පොදුවේ හිතන්නට පුළුවන්. නිකන් සරලව හිතුවොත් කොටද, මහතද, උසද නේද? අපි මේ විවිධ නම් පව පාවිච්චි කරනවා මේ වගේ කොට ආය කියනවා නේද? උස ආයට වෙනම නම් පාවිච්චි කරනවා. හැබැයි මේ අපි හිතන්නට ඕනේ මෙන්න මෙතනින් එහාට ගිහිල්ලා සැලසුම් කරන එකදී ඔබට හම් වෙනවා උස කෙනෙකුට යම් සැලසුමක් කරන්නට. ප්‍රමාණයෙන් උසයි. සාමාන්‍ය උසායට වැඩි උසයි. එතකොට අපි හිතන්නට ඕනේ ඒ භාවිතා කරන හැඩතල තුලින් ඔහුගේ උස තවත් වැඩි කරලා පෙන්නනවද එහෙම නැත්නම් ඔහුගේ උස අඩු කරලා පෙන්නනවද කියලා. ඒ සඳහා ඔබට හැඩතල පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඉරි භාවිතා කරනකොට ඉරි සිරස් සහ තිරස් අතට දැන් තිරස් අතට ඉරි ගියොත් අපිට පුළුවන් ඔහුගේ උස ටිකක් අඩු කරගන්න. සිරස් අතට ඉරි භාවිතා කරොත් තවදුරටත් උස වැඩි වෙලා පෙනේ. එනිසා ඒ වගේම ඔහුගේ වෙනත් කොටස් වල දිග පළල මේ අපි මෙෂර්මන්ට් කියලා අපි සමහරවට භාවිතා වෙනවා. මිමි ප්‍රමාණයන් පිළිබඳවත් හිතන්නට ඕනේ. මිනිස් පරිමාණය තවදුරටත් විස්තර කරලා හිතන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි උස පිළිබඳව මහත පිළිබඳව. මහත එක්කෙනෙකුට සැලසුමක් කරනකොට මහතයි නම් අපි යාට එතකොට තවත් මහත වැඩි කරන්න නෙමේ සැලසුම නිර්මාණය වෙන්නට ඕනේ. මොකක්ද වෙන්නට ඕනේ? ඒ මහත අඩු කරන්නට එහෙම නැතිනම් ඔහු කෙට්ටු කරලා පෙන්වන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා නිර්මාණ ශිල්පියාට. ඒ සඳහා ඔබ හැඩතල කීපයක් පාවිච්චි කරන්නට පුළුවන්. ඔහුට නිර්මාණයක් කරනකොට අපි දිග එහෙම නැත්නම් සිරස් අතට රේඛා එහෙම නැත්නම් හැඩතල භාවිතා කරොත් ඔහුගේ මහත ප්‍රමාණයෙන් අඩු වෙලා පේන්නට පුළුවන්. ඒ නිසා මිනිස් පරිමාණය පිළිබඳව තා වැදගත්. ඒක තවදුරටත් විස්තර කරන්නට මට පුළුවන්. අපි හිතමුකෝ දැන් පුටුවක් වගේ සැලසුම් වෙනවා කියලා. දැන් අපි කතා කරේම සැරසිලි විදියට ඇඳුම් පිළිබඳවනේ. දැන් පුටුවක් විදියට සැලසුම් වෙනවා නම් ඒකට ඒ පුටුවේ යාට ඉඳ ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. අපි මහත උස ආයත සැලසුම් දැන් පරිමාණ පිළිබඳව තවදුරටත් කතා කරන්න පුළුවන්. අපේ රටේ නිර්මාණයක් වුණොත් එහෙම අපිට සාමාන්‍ය අපේ රටේ පුජ්‍යලයන්ගේ උස වෙනත් රටවල අයට සාපේක්ෂව සාමාන්‍ය ශරීර ප්‍රමාණයක් තියෙන්නේ. අපි හිතමු වෙනත් රටක නිර්මාණය වෙන පුටුවක් අපේ රට සමහරවිට නොගැලපෙන්නට පුළුවන්. ඒ අපේ ප්‍රමාණයන් වලට ගැලපෙන්නේ නැති වෙන්නට පුළුවන්. අපේ උසට ගැලපෙන්නේ නැති වෙන්නට පුළුවන්. අපහු උදාහරණයකට ඇඳුම්ම ගත්තොත් අපේ රටේ අපි ඒ ඇඳුම් වල ප්‍රමාණයන් තියෙනවා. large L අකුර තියෙන, ඒ වගේම XL, double XL, triple XL කියලා ඔබ අහලා ඇති. සමහරවිට මේ ඇඳුම් අපේ රටේ large එකක් වෙනත් රටක එක්කෙනෙකුට අඳින්නට බෑ. මොකද ඔවුන්ගේ ශරීර ප්‍රමාණයන් වෙනස්. ඇත්තටම යුරෝපියන් රටක ඇඳුමක් අපිට හරි අමාරුයි අඳින්නට. අපේ රටේදී ඒ ඇඳුමේ ප්‍රමාණයන් හුඟක් වෙනස් වෙනවා. මේ පිළිබඳව ඔබ අත්දැකීමෙන් සමහරවිට දන්නවා ඇති මේ ඇඳුම් තෝරා ගන්නට ගියාම. ඉතින් මෙන්න මේ මිනිස් පරිමාණය පිළිබඳව අපි ගොඩක් හිතන්නට ඕනේ. අපි ඒ පිළිබඳව හිතන්නට ඕනේ සැරසිලි වලිනුත් ඒ වගේම අපි හිතන්නට ඕනේ භාණ්ඩමය නිර්මාණයන් කරනකොටත් අපි ඒ පිළිබඳව හිතන්නට ඕනේ. ඔව් දැක්ක ගමන් ටිකක් hina යනවා. මොකද උසයි කොටයි දෙක එක ළඟට ගෙනල්ලා තියෙන්නේ. නේද? උසයි කොටයි එක ළඟට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ සැලසුමකට අපි මෝස්තරයක් නිර්මාණය කරන්නට අවශ්‍ය වුණාම අන්න අපි හිතන්නට ඕනේ කාරණා. උස කෙනෙක් ගොඩක් උසයි. අපි සාමාන්‍ය උසට වැඩිය උස කෙනෙකුට තමයි උසයි කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි කියනවා අඩි 5ක් අඩි 5මාරක් වගේ සාමාන්‍ය උසක් ගැන අපි කතා කරනවා. අඩි 6ට එහයින් උසක් තියෙනවා නම් තමයි යන්න අපි හිතනවා උසයි කියලා. සාපේක්ෂවනේ මේක හිතන්නට තියෙන්නේ. වෙනත් අයට සාපේක්ෂව. දැන් මම තනියම ඉන්නකොට මම උසයි කියලා මට හිතෙනවා. හැබැයි මේ අනිත් කණ්ඩායමක් එක්ක මම ගිහලා හිටගත්තාම තමයි මට තේරෙන්නේ මම එච්චර උස නෑ මම මිටි කියලා. නේද? අපි අට හුඟක් දේවල් අපි එහෙම තමයි අපි සමහර දේවල් ගැන සාපේක්ෂව තීරණ ගන්නට අවශ්‍යයි. මෙන්න මෙයා සාපේක්ෂව උසයි. ඒ වගේම ඒ ළඟම ඉන්නවා තවත් කෙනෙක්. එයා මිටි. ඒ මිටිය වැඩියෙන් පේනවා මොකද උසම කෙනෙක් ළඟ ඉන්න නිසා තවදුරටත් මිටි වෙලා පේනවා. සමහරවිට මේ
උසම එක්කෙන අයින් වෙලා මේ මිටි එක්කෙන විතරක් දැක්කනම් අපිට මෙයා උසද මිටිද කියලා කියන්න බෑ. දැන් පැහැදිලි ඇති. තවත් තැනකින් තිබ්බොත් තමයි මේ දෙකක් එකට සංසන්දනය වුණොත් තමයි මේ සාපේක්ෂව උස ගැන තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි හිතන්නට ඕනේ මෙන්න මේ මිනිස් පරිමාණයන් පිළිබඳව මේ මෝස්තර සැලසුම් කරන්නේදී. අපි තව දුරටත් ඉදිරියට යමු. අපි දන්නවා මහත කට්ටිය කියලා අපි කියනවා. මහත කට්ටියටත් අපිට පුළුවන් ලස්සනට මෝස්තර නිර්මාණය කරන්න. අපිට පුළුවන්. අපිට ඒ සඳහා අපේ හැඩතල රේඛා මේ වර්ණ කියන මේ තුනම අපි ගලපනකොට සුසංගත බවක් ඇති වෙනවා නම් මේ පිළිබඳව අපි හොඳ අධ්‍යයනයක් තියෙනවා නම් ඔහුගේ එහෙම නැතිනම් ඇයගේ හැඩතලය වෙනස් කරන්නට අපිට හැකියාව තියෙන මෝස්තරය තුලින්. ඔබ දන්නවා අපේ වැඩ ලෝකයේ තුලදී අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ මෝස්තර නිර්මාණය කිරීමෙන් සමහර තැන්වලට එහෙම නැත්නම් සමහර පරිමාණයන්ට මිනිස් පරිමාණයන් වෙනස් කරලා දෙන්න. විශේෂයෙන්ම මනමාලියන් හැඩ ගැන්වීම වගේ කාරණාවලදී අපිට පුළුවන් ඇයගේ මහත ටිකක් අඩු කරලා පෙන්වන විදිහේ සැලසුමකට යන්න. අපිට පුළුවන් මෙන්න මේ වගේ අපේ හැකියාව තුලින් අපේ නිර්මාණ හැකියාව තුලින් ඔහුගේ මහත ඇත්තටම අඩු කරලා පෙන්වන්න. මෙන්න මේ වගේ විශේෂ හැකියාවන් ඔබට මේ මෝස්තර නිර්මාණකරණය පිළිබඳව වඩාත් හොඳින් හිතුවොත් මිනිස් පරිමාණය ගැන පුළුවන් වෙනවා. අපි ඒත් එක්කම මේ සෑම මෝස්තරයක්ම මේ සෑම සැරසිල්ලක්ම මේ සෑම භාණ්ඩයක්ම අනිවාර්යෙන්ම යම්කිසි නිර්මාණයක් විදියට නිමවුමක් විදියට එමත් නැතිනම් මුද්‍රණයක් විදියට තමයි එළියට එන්නේ. අපි සැලසුම් කරනවා. ඒ සැලසුම් කරන්නේ සමහරට අතින් වෙන්නට පුළුවන්. හැබැයි මේක මුද්‍රණයෙන් පිට වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් අපි දන්නවා කර්මාන්ත ශාලාවකින් භාණ්ඩයක් නිමි භාණ්ඩයක් විදියට එළියට එන්නට පුළුවන්. එතකොට අපි හිතන්නට ඕනේ ඒ වැඩ පරිසරයන්ට මේවා ගැළපෙයිද කියලා. වැඩ පරිසරයන්ට ගැළපෙයිද කියලා. වැඩ පරිසරය ගැන අපි තවදුරටත් කතා කරන්නට අවශ්‍යයි. අපි සැලසුමක් මෝස්තරයක් නිර්මාණය කරනකොට වැඩ පරිසරය කියන්නේ මොකක්ද? වැඩ පරිසරය කියන්නේ මොකක්ද? වැඩ පරිසරය කියලා කියන්නේ අපි සැලසුමේදී ඉදිරියට යනකොට අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ සැලසුම කරන දේ කොයි වගේ තැනකදී භාවිතයට ගනීද කියලා. කොයි වගේ තැනකදී භාවිතයට ගනීද? මම උදාහරණයක් සපයන්නයි යන්නේ ඔබට. අපි උදාහරණයකට ගත්ත සපත්තුවක්. එතකොට මේක නිමි භාණ්ඩයක් විදිහට යන්නේ. නිමි භාණ්ඩයක් විදිහට යම් යම් සැරසිලි මේක තුල මතු පිට පුෂ්ඨය අලංකාර කිරීමට භාවිතා කරලා තියෙන්න පුළුවන්. මේක භාණ්ඩයක් විදිහටයි සැලසුම් වෙන්නේ. මේ සැලසුම් කරන්නේදී අපිට පේනවා මේක බැලු බැලමටම කොයි වගේ වැඩ පරිසරයකට ගැලපෙන්නේ. මොන වගේ වැඩ පරිසරයකටද ගැලපෙන්නේ? මේක ගැලපෙන්නේ කාර්යාලීය වැඩ පරිසරයකට. කාර්යාලීය වැඩ පරිසරයකට. එතකොට එහි තියෙන වෙනස්කම ඔබට හොඳින් වැටහෙනවා ඇති. කාර්යාලීය පරිසරයකට කොයි වගේ සපත්තුවක්ද අපි නිර්මාණය කරන්නට ඕනේ. අපේ නිර්මාණය තුලදී අපි හිතන්නට ඕන මොකක් ගැනද? ඒ වැඩ පරිසරයට. කාර්යාලයේදී අපි බර වැඩ කරන්නේ නැහැ. එහෙමනම් ටිකක් සැහැල්ලු වෙන්නට ඕනේ. අන්න ඒ පිළිබඳව හිතමින් තමයි මේ සපත්තුව නිර්මාණය කරන නිර්මාණකරුවා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි තවත් තැනකට යනවා. එහෙම නැත්නම් තවත් වැඩ පරිසරයකට යනවා. අපි හිතමු එලිමහනේ, අපි හිතනවා යුද හමුදාවක් වගේ තැනකදී අපිට අවශ්‍ය වෙනවා විවිධ තැන්වල වුන් තමන්ගේ ක්‍රියාන්විතවලදී විවිධ තැන්වල යනවා. ඒ වගේම විවිධ මතුපිට පෘෂ්ඨයන් ස්පර්ශ කරනවා. ඒ නිසා ඔවුන්ගේ සපත්තුව තුල තිබිය යුතු ඒ වැඩ පරිසරය පිළිබඳව අපි හිතුවොත් එහෙම ඒක ශක්තිමත් බවින් වැඩි වෙන්නට ඕනේ. ඒ ශක්තිමත් බව සහ ආරක්ෂාව පිළිබඳව තවදුරටත් හිතන්නට ඕනේ. ඒ සඳහා අපි ගොඩක් උස තමන්ගේ කකුලෙන් කොටසක් වැහෙන විදියට සැලසුමක් හදා ගන්නට ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ නිර්මාණයක්. අන්න වැඩ පරිසරයට අනුව කොහොමද සැලසුම් වෙන්නේ කියන එක ඔබට තවත් දුරටත් පැහැදිලි. දැන් අපි හිතනවා වතුරත් එක්ක ගනුදෙනු වෙනකොට අපේ සපත්තුවම බලන්න මේ එකම දේ වැඩ පරිසරයට අනුව වෙනස් වෙන විදිය තමයි මම මේ පෙන්නන්නේ. එකම දේ සපත්තුවක්. පළඳින සපත්තුවක්. හැබැයි අපි නාන කාමරයක් වගේ තැනකදී භාවිතා වෙන විදිය වෙනස්. එහිදී අපිට ජලයේ සමග මෙහි ගැටීමත් එක්ක වෙනස්කම් සිදු කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා වැඩ පරිසරය කියන එකට අපි හිතන්නට ඕනේ කුමන වැඩ පරිසරයටද මේක අපි ගලපන්නේ කියලා. ඒ වගේම තවත් එකක් තමයි
සමහර විට මේවා අපි දැකලා තියෙනවා විවිධ උත්සවවලදීත් පාවිච්චි කරනවා. හැබැයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ මේ වගේ දේවල් අර බර වැඩ කරන තැන්වලදී තමයි. ඔවුන්ගේ ආරක්ෂාව ඒ වගේම පරිස්සම සඳහා මෙවැනි නිර්මාණයන් සිදු වෙනවා. හරි. ඒත් එක්කම අපි දන්නවා මෙන්න මේ වගේ නිර්මාණයක්. දැන් බලන්න මේ වැඩ පරිසරය ඊට වඩා වෙනස්. අපි දන්නවා මේ වැඩ පරිසරයේදී මොකද්ද අපි භාවිතා කරන්නේ? අපි මේක හොඳින් දන්නවා මේක පැලඳගෙන යනකොට ඇවිදිනකොට බලන්න මේකේ හැඩය. දැන් මේක කකුලට දාපුවහම ඔවුන්ගේ ඇඟේ රිද්මයත් සමග ගමන් විලාසය පවා වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ උත්සව අවස්ථාවකට වගේ කාන්තාවකට සුදුසු සපත්තුවක් තමයි මේ තියෙන්නේ. ඒකට කාන්තාවගේ ගමනේ රිද්මය පවා වෙනස් කරන්නට හැකියාව තියෙනවා මෙන්න මේ නිර්මාණයට. ඉතින් මේ නිර්මාණය සැලසුම් වෙනවා නම් අපි එලිමහනේ වැඩකට එහෙමත් නැතිනම් මඩ තියෙන වෙනත් වැඩ කරන තැනකට එතනදී සමහරවිට මේ තියෙන නිර්මාණයේ සපත්තුවේ අඩියත් එක්ක ඇයට ඒ ස්ථානෙන් ගමන් කරන්න පවා අපහසුයි. නේද? එතකොට මේ වගේ නිර්මාණයක් මොන වගේ පරිසරයකටද වැඩ පරිසරයකටද ගැලපෙන්නේ? උත්සව අවස්ථාවක් සඳහා තමයි ගැලපෙන්නේ. තවදුරටත් අපි ඒ ගැන කතා කරමු. අපි දන්නවා පුංචි දරුවෝ ඔබ පාසල් යනකොට භාවිතා කරන්නේ තාමත් සැහැල්ලු සපත්තු. එහි නිර්මාණය ඒ වැඩ පරිසරයට අනුවයි. ඔබ වැඩි වෙලාවක් සපත්තු පැළඳගෙන ඉන්නවා. ඔබ ඒ සපත්තු පැළඳගෙන ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඒ නිසා සපත්තුවේ සැහැල්ලු බව ගොඩක් වැදගත්. සපත්තුවේ සැහැල්ලු බව. ඒ වගේම මේ සඳහා භාවිතා කරන වර්ණය ඒ වගේම වැදගත්. සුදු වර්ණය තමයි මෙහිදී පාවිච්චි කරලා තියෙන්නේ. කොට පාසල් ළමයින් සඳහා සපත්තුවක් නිර්මාණය වෙනකොට අන්න වැඩ පරිසරයේ වෙනස් වෙනවා කියන එක ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. අපි එයින් ඉස්සරහට ගියාම ක්‍රීඩා කරන දරුවන්ගේ එමත් නැතිනම් ක්‍රීඩකයන්ගේ වැඩ පරිසරය වෙනස්. ඔවුන්ට ඔවුන්ගේ වේගයන්, ඔවුන්ගේ රිද්මයන්, ඔවුන්ගේ උලංගිතාවයන් කියන දේවල් පාලනය කරගන්නට සපත්තුවේ තියෙන සැහැල්ලුභාවය වැදගත්. ඒ වැඩ පරිසරයට අනුව නම් සපත්තුවේ බරත් ඔහුට සමහර විට Tamanගේ වේගයේ රිද්මයට බාධාවක් වෙන්නට පුළුවන්. ඒ නිසා වඩාත් සැහැල්ලු ඒ වගේම ශක්තිමත් වර්ගයක් එහෙම නැතිනම් භාණ්ඩය නිර්මාණය කරන්න භාවිතා වෙන අපි හිතමු සංවර්ගයක් කියලා වෙලා එහෙම නැතිනම් අමුද්‍රව්‍යයක් කියලා එය සැහැල්ලු අමුද්‍රව්‍යයක් භාවිතා කරලා ඒ වැඩ පරිසරයට ගැලපෙන්න තමයි නිර්මාණය කරන්නේ. මෙන්න මේ ආකාරයට තමයි අපි වැඩ පරිසරයට අනුව මෙන්න මේ මෝස්තර නිර්මාණයන් සැලසුම්කරණය කරගන්නට අවශ්‍ය වෙන්නේ. අපි තවත් ඉස්සරහට ගියොත් අපි දන්නවා සාමාන්‍ය සැලසුමකදී අපිට අවශ්‍ය වෙනවා මේ සැලසුම කරන්න යන්නේ මොන මාධ්‍යෙන්ද කියලා. මාධ්‍ය කියලා කිව්වහම මාධ්‍යයන් රාශියක් තියෙනට පුළුවන්. අපිට මාධ්‍ය කිව්වම එකපාර ඔබට මේක සමහරවිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මාධ්‍යයක් කියලා කියන්නේ ඒ සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය කියලා අපි සරලව කිව්වොත් එහෙම ඔබට තේරෙනවා. අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍යයන් විවිධයි. සැරසිලි සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්, භාණ්ඩ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෝස්තරකරණයේදී අපි කලින්ම හිතන්නට ඕනේ මොන අමුද්‍රව්‍යද මේ සඳහා යොදාගන්නේ කියලා. මොකද ඒ සඳහා සැලසුමක් කරනවා නම් භාවිතා කරන අමුද්‍රව්‍ය පිළිබඳවත් කලින් දැනගෙන ඉන්නට ඕනේ. එහෙම නැති වුණොත් එය නිර්මාණය කරන්න යනකොට එහිදී ගැටලු කීපයක් ඇති වෙනවා. අපි හිතනවා අපේ සැලසුම ඉදිරියට ගෙනියන්නේ අපේ සැලසුම නිර්මාණය කරන්නේ කඩදාසි වලින් කියලා. ඒකට කඩදාසි සඳහා සැලසුම නිර්මාණය කරනකොට අපි හිතන්න ඕන දේවල් වෙනයි. අපිට ඕනනම් මේක යකඩ එහෙම නැතිනම් ලෝහ වර්ගයකින් නිර්මාණය කරන්න. එතකොට අපි සැලසුම් කරන විදිහ ටිකක් වෙනස් වෙනවා. මෙන්න මේ ආකාරයට නිර්මාණ කරන මාධ්‍යයට අනුව ඔබේ සැලසුම සූදානම් වෙන්න ඕනේ. මෙයත් ඊටා වැදගත් සාධකයක් විදියට තමයි අපි සැලකන්නේ. අපි දන්නවා ඔබ නිර්මාණ කරන මාධ්‍යයන්ට යොදා ගන්නවා රිජිෆෝම්, කඩදාසි, මැටි, රෙදි, ලෝහ. දැන් ලෝහ කිව්වහම අපි දන්නවා ලෝහ කියන්නේ ගොඩක් විස්තර කරන්නට පුළුවන්. රත්තරන්, රෙදි, ඒ වගේම පිත්තල, ඇලුමිනියම්. එතකොට අපි බලනවා කොයි වගේ මාධ්‍යයක්ද අපේ නිර්මාණයට ගන්න කියලා. මොකද මේ මාධ්‍ය අපිට සැලසුමක් දෙන්නට පුළුවන් නිර්මාණ ශිල්පියාට. හැබැයි ප්‍රායෝගිකව ඒක
කරගන්නට බැරි වෙනවා. එහෙම නැතිනම් මේක නිර්මාණය අවසන් කරන්නට නිමවුමක් විදියට බැරි වෙනවා. අපේ සැලසුම කරන මාධ්‍ය පිළිබඳව අපි දැනගෙන ඉන්නට ඕනේ. ඒ මාධ්‍ය හැසිරීම පිළිබඳව. යකඩ නම් අපි ඒවා පාස්සන්නට ඕනේ. රෙදි නම් ඒවා මහන්නට ඕනේ. නේද? ඒ පිළිබඳව අපි හිතන්නට ඕනේ. මේක මහගන්න පුළුවන් වෙයිද? මාධ්‍යයට ගැළපෙයිද? ඒ වගේම රිජිෆෝම් නම් ඒක ඒ මාධ්‍යයට ගැළපෙන විදිය. රිජිෆෝම් වගේ දෙයකදී කොයි වගේ නිර්මාණයක්ද අපිට කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් මැටි වගේ තැනකදී අන්න අපි දන්නවා මේ මාධ්‍යයට අනුව සැලසුම් කරන්න. මැටි වගේ මාධ්‍යයකින් සැලසුම් කරන්නේ කොහොමද? ඒත් එක්කම රෙදි මාධ්‍යයේදී අපි සැලසුම් කරන්නේ කොහොමද? ඒ නිසා මෙන්න මේ කාරණා ඔබට සැලසුම් කරණයේදී ඊටාම් වැදගත් මේ මෝස්තර. මේ මෝස්තර සැලසුම් කරණය කියන එක අපි සරලව කතා කරාට මෙන්න මේ වගේ ගැඹුරු තැනකට ඔබව රැගෙන යන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. මේ පිළිබඳව වඩාත් ඔබ අධ්‍යයනය කළොත් හොඳ නිර්මාණයක් ඔබට බිහි කරන්නට හැකියාව තියෙනවා. අපි දැන් තව චුට්ටක් ඉස්සරහට ගියොත් මෙන්න මේ බලන්න අපි බලනවා පං වර්ගයක් එහෙම නැතිනම් අපිට පුළුවන් ස්වභාවිකව යොදා ගන්න දේවල් වලින් නිර්මාණ කරන්න. ස්වභාවිකව කරන දේවල් වලින් නිර්මාණය කරන්න. මේ තියෙන්නේ අපි පං වගේ දෙයක් ආශ්‍රිතව කරගත්ත නිර්මාණයක්. එතකොට ඒ නිර්මාණයේ මාධ්‍ය පිළිබඳව අපි සැලසුම් කරන්නට ඕනේ. එතකොට ඒකෙදි තියෙන්නේ වියමන් විදිහක්, වියමන් රටාවක්. එතකොට එහිදී වියමන් පිළිබඳව සැලකිලිමත් වෙනවා. වියමන් වලදී අපි සැලකිලිමත් වෙන්නේ මාධ්‍ය කොහොමද යොදාගන්නේ? ඒ මාධ්‍යයට අනුව කොහොමද අපිට ඒක මහන්න බෑනේ. මේ සඳහා සමහර දේවල් භාවිතා කරන්නට බෑ. අපි එහෙනම් ඒකේ වියමන් විදිහට තමයි යන්නේ. අපි එතකොට ඒකේ නිර්මාණ මාධ්‍ය කොහොමද ගලපන්නේ කියන එක ගොඩක් හිතලා තමයි මේ වගේ නිර්මාණයක් කරලා තියෙන්නේ. අපි ඒ වගේම තවත් බෑගයකට ගියොත් මේක යකඩ එහෙම නැතිනම් අපිට කියන්නට පුළුවන් මේකේ නම් පේන්නේ අර සුදු යකඩයන් වගේ වර්ගයකින් ලෝහයකින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිර්මාණයේදී මාධ්‍ය කොහොමද හැසිරෙන්නේ? ඒ පිළිබඳව අපි හොඳින් දැනගෙන ඉන්නට ඕනේ. අපිට ටිකක් සවිශක්තිමත් දෙයක් නිර්මාණය කරගන්න ඕන නම් මේ මාධ්‍යයට අපි යනවා. ඒ වගේම තමයි මේ වඩාත් අපේ නිවස්වල අපේ වැඩ පරිසරයන් වල භාවිතා වෙන බෑගයක් තමයි අපේ පොලිතීන් බෑගය. මේක ඊටමත් පහසු දෙයක් තමයි. හැබැයි මෙය පරිසරයේ පැත්තෙන් ගත්තොත් ගොඩක් ගැටලු මතුවලා මේ වෙනකොට පරිසරමය ගැටලු රාශියකට මුහුණ දීලා ඉන්නේ. නිසා මේක භාවිතයේදී අපිට මේ පොලිතීන් අලංකාරයක් තියෙන වගේම ලස්සන මාධ්‍යයක් වුණාට අපි මේ වෙන විට අපේ පරපුර අනාගත පරපුර යොමු කරමින් ඉන්නවා කඩදාසි වගේම පරිසරයට හානියක් නොවන දේවල් වලින් නිර්මාණය කරන්නට. නමුත් අපි කතා කරනවා මේ අවස්ථාවේ මෙන්න මේ නිර්මාණය තුල මාධ්‍ය කොහොමද ඇසිරලා තියෙන්නේ? ඒ මාධ්‍ය ඉතා assume පොලිතීන් කියන මාධ්‍ය. ඉතින් නිර්මාණාත්මක එළිදැක්වීම් කරන්නට මෙහිදී පුළුවන්. හැබැයි මේ පරිසරයට කොච්චර දුරට ගැලපෙනවද කියලා අපි හිතන්නට පුළුවන් වෙන්නට ඕන. මොකද මේ කාරණය ඉතා වැදගත් නිර්මාණ ශිල්පියෙක් විදියට අපි නිර්මාණයන් කරලා සැරසිලි කරලා භාණ්ඩයන් නිර්මාණය කරා වගේම තමයි මෙය අවසානයේදී පරිසරයට එකතු වෙනකොට ඒයින් වෙන හානිය පිළිබඳව පවා අපි හිතන්නට ඕනේ. ඒ නිසා මේ අමුද්‍රව්‍ය තෝරා ගැනීම ඉතා වැදගත් කාරණයක්. මොකද මේ අමුද්‍රව්‍ය සමහරවට දැන් හුඟක් ඔබ දැකලා තියෙනවා දි รา පත් වෙන දේවල් වලින් තමයි නිර්මාණය කරන්නේ. බොහෝ විට ස්වභාවික අමුද්‍රව්‍යයන් භාවිතා කරමින් තමයි මේ නිර්මාණයන් දැන් කරන්නේ. ඒ තුල පරිසරයට ආදරය කරන නිර්මාණ ශිල්පියෙක් වෙන්නට ඔබට හැකියාව තියෙනවා. අපි තවත් ඉස්සරහට ගිහිල්ලා බලමු. දැන් මෙන්න බලන්න. මෙතනදී බලන්න මේ බෑගය සඳහා භාවිතා කරලා දෙන අපි හිතනවා බෑග් කියනවා මේ වගේ මාධ්‍යකින් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. නිර්මාණය වෙනවා. විවිධ ජන සමාජවල රුචි අරුචිකම්, වයස් කාණ්ඩවල රුචි අරුචිකම් වෙනස්. ඔවුන්ගේ රුචි අරුචිකම් වලට ගැලපෙන විදිහෙන් මේ භාණ්ඩවල මාධ්‍යයන් වෙනස් වෙන්නට පුළුවන්. ඒ පිළිබඳව එතකොට නිර්මාණ ශිල්පියා දැනගෙන ඉන්නට ඕනේ සාධකයක් විදියට. ඒ වගේම තමයි සම් භාණ්ඩයක් විදියට සතුන්ගේ සම් භාවිතා කරලා නිර්මාණකරණය කරන්නට පුළුවන්. එහිදීත් අපි හිතන්නට ඕනේ පරිසරය ගැන සතා සිව්පාට ආදරය කිරීම පිළිබඳව. ඉතින් සමහර විට පදම් කරපු සම් ලබා ගැනීම සඳහා භාවිතා
වෙනවා සමහර විට මරුණ සත්වයන්ගේ සම්පවා භාවිතා වෙන නිසා අපි ඒ පිළිබඳව ටිකක් වැඩිදුර හිතීමට අවශ්‍ය වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒත් අපි සම්භාණ්ඩ පිළිබඳව සමහර විට විරෝධතාවයන් පවා තියෙන්නටත් පුළුවන්. නමුත් මේක නිර්මාණ මාධ්‍යයක් විදිහට ඒ නිර්මාණයේදී ඊට වැදගත් ඒ මාධ්‍ය හැසිරෙන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ මේක සම්භාණ්ඩයකටයි නිර්මාණය කරන්න කියලා. ඒ වගේම තමයි අපිට හොඳ නිර්මාණ පරිසරයට ගැළපෙන පරිසරයට උචිත නිර්මාණ ශක්තියක් දෙන එකක් තමයි මේ කඩදාසි කියලා කියන්නේ. කඩදාසියෙන් පුළුවන් විශේෂයෙන්ම අර දි รา පත් වීමේ හැකියාව තිබෙන නිසාම පහසු අපි දන්නවා වෙළඳපොලේදී භාවිතා වෙන මේ කඩදාසි නිර්මාණයන් ඊටාම පහසුයි රැගෙන යන්න. හැබැයි බර ගොඩක් දරා ගන්නට පුළුවන් වෙන්න ඒ කඩදාසි වල ඝනකම පිළිබඳව අපි හිතමින් තමයි නිර්මාණය කරන්නට ඕනේ. ඉතින් මේ බලන්න අපි එකම දෙයක් ගැන කතා කරනවා විවිධ මාධ්‍යයන් ඔස්සේ. එතකොට මේ නිර්මාණ ශිල්පියා කොතෙක් දුරට මෝස්තරයක් නිර්මාණය කරනවා නම් හිතන්නට ඕනේද කියන එක තමයි අපි අද මේ පාඩමේදී වැඩිදුරටත් ඔබත් සමග කතා කරේ. ඉතින් තවත් ඉස්සරහට ගියොත් අපිට තියෙනවා බලන්න රෙදි. අපි රෙදි වගේ මාධ්‍යයක් කොහොමද මේ සඳහා භාවිතා කරන්නේ? රෙදි මාධ්‍යයේදී අපිට වඩාත් පහසුයි මේක රැගෙන යන්න. තරම මේක නමලා නේද? හරිම පහසුවෙන් රැගෙන යන්නට පුළුවන්. අවශ්‍ය ස්ථානයේදී භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම මේක ඇසුරුම් කරන්නේදී මේවා කීපයක් අරන් යන්න උනත් පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ සැලසුම් කරන්නේදී මාධ්‍ය පිළිබඳව ඔබ තාමත් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් අද අපි මේ පාඩමේදී සූදානම් වුණේ මෝස්තර නිර්මාණකරණයේදී ඔබට අවශ්‍ය වෙන යම් සාධක ප්‍රමාණයක් තියෙනවා, යම් විශේෂ කරුණු කීපයක් තියෙනවා. අන්නේ කරුණු එකිනෙක ගෙන හැර දැක්වුවා. ඒ කරුණු පිළිබඳව සැලකීමකින් යුක්තව ඔබ නිර්මාණකරණයට පිවිසෙනවා නම් ඔබට ආදරණීය දරුවනි හැකියාව ලැබෙනවා හොඳ නිර්මාණයක් දායාද කරන්න. ඒ සඳහා අපි 12 ශ්‍රේණියේදී සූදානම් වෙන්නට ඕනේ. මේ විශේෂ කාරණා කීපයක් තමයි මතක් කරේ. තව අපි ඉදිරි පාඩමකදී සූදානම් වෙනවා ඒ මෝස්තරකරණයේ තවත් මූලිකාංග කීපයක් ඔබ වෙත ගෙන එන්න. ඒකට මේ මූලිකාංග වලින් පස්සේ අපි මෝස්තර නිර්මාණය කරන්නේ පිළිබඳව ඔබට තවදුරටත් කතා කරන්න සූදානම්. සමහර විට දරුවන්ට හිතෙන්නට පුළුවන් මේ කියපු ටික එච්චර අවශ්‍ය වෙන්නේ අපිට කඩදාසියක්, පැන්සලක්, වර්ණ ටිකක් තියෙනවා නම් මෝස්තරයක් සැලසුම් කරගන්නේ කාමාවරු දෙයක් නෙමෙයි කියලා. දරුවනි අන්න ඒ තැනින් ඔබව මුදවා ගැනීම තමයි අපේ මේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් වල අරමුණ. ඉතින් එහි විශේෂයෙන්ම මා සිතනවා ඔබට මෙන්න මේ කියා දුන්නු කාරණා හොඳින් සිහියේ තබාගෙන ඔබේ නිර්මාණයට ප්‍රවේශ වුණොත් ඒ නිර්මාණයේ ප්‍රයෝජන ලබන්න හොඳ පහසුවක් ඇතිව ඒ නිර්මාණය පාරිහාරිකව භාවිතා කරයි කියලා. එහෙමනම් දරුවනි අපි අද දිනේ කතා කරේ මේ මෝස්තර වලින් කොහොමද ඔබ විවිධ සාධක සහිතව මෝස්තරයක් නිර්මාණය කරගන්නකොට සිතන්නට ඕන කාරණා පිළිබඳව. එහෙමනම් අපි තවත් දිනයක ඉදිරි පාඩමකදී මෝස්තර පිළිබඳව තවත් මූලිකාංගයන් කීපයක් විස්තර කරමින් ඔබේ ආලින්දයට පැමිණීමට සූදානම්. ආයිබෝවන්.